අයිබෝවන් අද මා ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන සංග්‍රහයේ හත කියන කොටස. මොකද ආයතන සංග්‍රහයේ හත කියන කොටස මේ දිනවල රාජ්‍ය සේවයේ ඉතා පැහැදිලි ලෙස මිනිසුන් අතර සාකච්ඡාවට භාජනය වෙමින් පවතින මාතෘකාවක්. ඔබ කල්පනා කරයි ආයතන සංග්‍රහයේ හත කියන්නේ මොකක්ද කියලා. ආයතන සංග්‍රහයේ හත කියලා කියන්නේ වැටුප් කියන මාතෘකාව. වැටුප් කියන මාතෘකාව. එතකොට මේ වෙනකොට අපි දන්නවා ගුරු විදුහල්පතිවරු වැටුප් අරගලයක් පිළිබඳව සාකච්ඡාවට මේ භාජනය වෙමින් පවතිනවා. ඊට අමතරව රජයේ විසින් මේ වැටුප් පිළිබඳව ඇමතිවරුන් මේ වෙනකොට තමන්ගේ අමාත්‍යවරුන් මාසික වැටුප පරිත්‍යාග කළ බව කොවිඩ් අරමුදලට ප්‍රකාශ වෙනවා. ඊළඟට മന്ത്രിවරුන් තමන්ගේ මාසික වැටුප කොවිඩ් අරමුදල හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධව දේශපාලන පක්ෂවලට පරිත්‍යාග කළ බව යම් ආකාරයට ප්‍රකාශ කිරීම කරනවා. ඊළඟට මේ සමහර අමාත්‍යවරුන් විසින් කියනවා මේක සරුංගලේ කැඩිච්ච නූලේ වගේ නූල කැඩිච්ච සරුංගලේ වගේ බඩු මිල එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ වගේම රටට මේ ඩොලර් නොලැබීම නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒතර ඒ නිසා වසර එකමාරක් රාජ්‍ය සේවකීන්ට දීපු වැටුප් පිළිබඳව යම් දෙයක් කරන්න සිද්ධ වෙයිද කියලා එක අමාත්‍යවරයෙක් කියනවා. ඒ වගේම තවත් අමාත්‍යවරයෙක් කියනවා නෑ කිසියම් ආකාරයෙන්ම රාජ්‍ය සේවකීන්ගේ වැටුප් කප්පාදුවකට ලක් කරන්නේ නැහැ කියලා. මේ වගේ මේ වෙලාවේ මේ වැටුප සම්බන්ධව ආයතන සංග්‍රහය අනුසාරයෙන් තියෙන තත්ත්වයන් මොනවද? එතකොට මේ යටතේ අපි දැනගත යුතු දේවල් මොනවද? දැන් උදාහරණයක් විදිහට දැන් මේ වැටුප් සකස් කරන්නේ කොහොමද? වැටුප් තලයක් කියන්නේ මොකක්ද? මේවා පිළිබඳ යම් අවබෝධයක් ඔබට මේ වෙනකොටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ තියෙන අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් තියෙන්නේ ආයතන සංග්‍රහයේ මේ 7 වෙනි පරිච්ඡේදයේ තමයි වැටුප් සම්බන්ධව ඔබට සඳහන් මේ සම්බන්ධව සියලු දේවල් තියෙන්නේ. එතකොට වැටුප් වර්ධක කියන්නේ මොනවද? එතකොට ආයතන ප්‍රධානියෙක් විදිහට අපි වැටුප් වර්ධකයකට මොකද්ද කරන්නේ? මෙන්න මේ වගේ විශාල කරුණු කීපයක් පිළිබඳව ආයතන ප්‍රධානියෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබ දැනුවත් වෙනවා. මොකද ඔබට රාජකාරීමේ වශයෙන් ඒවා ඊට පස්සේ කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ වැටුප් නියම කරන්නේ කොහොමද? වැටුප් තලයක් සකස් කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ වැටුප පිළිබඳව විශාල දැනුවත්භාවයක් ඔබ අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. එතකොට දැන් මේ සම්බන්ධව ඊට පස්සේ ඇති වෙන චක්‍රලේඛ මොනවද? භාණ්ඩාගාර චක්‍රලේඛනිකුත් කරන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනිකුත් කරන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් වැටුප සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂක ජනරාල්වරයා ආයතන අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තමයි ආයතන සංග්‍රහය නිර්මාණය කරන්නේ. එතකොට ඒ සම්බන්ධ අවසාන තීරකයා වෙන්නේ ආයතන අධ්‍යක්ෂක ජනරාල්වරයා. එතකොට ඒ සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වයන් මොනවද? මේ වාගේ ආදී වශයෙන් මේ විශේෂ ශ්‍රේණිය පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න තමයි මේ පාඩමේදී මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ආයතන සංග්‍රහයේ 7 වෙනි කොටසේ තියෙන මේ වැටුප සම්බන්ධයෙන් මම මුලින්ම කියන්නම් මේ සම්බන්ධව තියෙන යම් කරුණු කාරණා. වැටුප් නිගමනය කිරීමේ කාර්ය ආයතන අධ්‍යක්ෂක ජනරාල්. එතකොට මේ ඔබ ආයතන අධ්‍යක්ෂක ජනරාල් වැටුප් නියම කිරීමේ නිගමනය කිරීමේ කාර්යය ආයතන අධ්‍යක්ෂක ජනරාල් සහ මහා භාණ්ඩාගාරයේ අයවැය අධ්‍යක්ෂක ජනරාල්. අයවැය අධ්‍යක්ෂක ජනරාල් මහා භාණ්ඩාගාරය. මහා භාණ්ඩාගාරයේ අයවැය අධ්‍යක්ෂක ජනරාල් අන්‍යෝන්‍ය උපදෙස් ලබා ගැනීමෙන් සමීප සහයෝගයෙන් ක්‍රියා කළ යුතු කාර්යයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒ තනතුරු වලට හෝ ශ්‍රේණි වලට රාජ්‍ය සේවයේ තත්කාල වැටුප් ව්‍යුහය තත්කාල කියන්නේ යාවත් කාලීන වෙච්ච මේ කාලයට ගැලපෙන්නා වූ වැටුප් ව්‍යුහය තුළ
වැටුප් පරිමාණ නියම කිරීමේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්. එතකොට මේ වැටුප් නියම කිරීමේ බලය තියෙන්නේ ආයතන අධ්‍යක්ෂක ජෙනරාල්ට. එතකොට ඔබ මේ වෙනකොට මේ ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් පවා ඇති වෙලා තියෙන ගැටුම් වලදී ගැටලු සහ ගැටුම්කාරී තත්ත්වයකදී අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරාට මේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් සහ මහා භාණ්ඩාගාරයේ අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් මේ පිළිබඳව නිර්දේශ ඒගොල්ලන්ට ගන්න උවමනාව තියෙනවා. ඉතින් ඒකට ඒක ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. ඒ විදිය පිළිබඳව අපි යම් ආකාරයක දැනුවත් වීමක් තමයි මෙතෙන්දි මේ කියන්නේ. ඒ තනතුරු වල ශ්‍රේණි වලට රාජ්‍ය සේවය අලුත් වැටුප් පරිමාණ සකස් කිරීමත් පොදු වැටුප් පියුවේ සමස්තය වශයෙන් ප්‍රතිශෝධනය කිරීමෙත් වගකීම පැවරී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ වෙතයි. එතකොට අලුත් වැටුප් පියුවයක් එනවා සහ පොදු වැටුප් පියුවයන් වෙනස් කිරීමේ බලය තියෙනවා නම් නැවත ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තමයි කටයුතු කරන්නේ. එතකොට මෙන්න මේ පිළිබඳව අපි බලනවා මේකේ තියෙන අලුත් අනතුරක් සඳහා නියම කළ යුතු වැටුපක් හෝ වැටුප් පරිමාණයක් තීරණය කිරීම එවැනි වැටුපක් හෝ වැටුප් පරිමාණයක් පවත්නා වැටුප් පිළිවෙත තුළට ගැනෙන්නේ නම් මහා භාණ්ඩාගාරයේ හා ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ එකඟතාවය මත සිද්ධ වෙන්න ඕනේ කියලා කියනවා. මේකට හේතු කීපයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ලංකාවේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදය. බඳවා ගැනීමේ ක්‍රමවේදයේදී දැන් වර්තමානයේ වෙනකොට ඇත්තටම බඳවා ගැනීමේ ක්‍රමවේදයේ තියෙන විභාග පදනම් කරගෙන. විභාග පදනම් කරගන්නේ අධ්‍යාපන සුසුකම් පදනම් කරගෙන. එතකොට අධ්‍යාපන සුසුකම් පදනම් කරගෙන ගන්නා ලද රාජ්‍ය සේවයේ යම් යම් තනතුරු ගත්තයින් පස්සේ ඒ තනතුරු වලට හිමි වැටුප් පරිමාණය ඒ අධ්‍යාපන සුසුකම පදනම් කරගෙන ක්‍රියාත්මක කරන මට්ටමක් තමයි මේ වැටුප් විහාර සකස් කිරීමේදී තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් ප්‍රයිමරි ලෙවල් PL වැටුප් තලය ගත්තොත් PL වැටුප් තලය කියන්නේ ප්‍රාථමික මට්ටමේ නිලධාරී. ප්‍රාථමික මට්ටම කියන එකේ අදහස් කරන රාජ්‍ය සේවයේ මට්ටම් තියෙනවා ප්‍රධාන වශයෙන්ම 4ක්. එකක් තමයි ප්‍රාථමික. ඊළඟ එක තමයි ද්විතීක. ඊළඟ එක තෘතීක. ඊළඟ එක විදායක. කියලා මුදල් රෙගුලාසි යටතේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවයේ මට්ටම් 4ක් තියෙනවා. එතකොට අපි ප්‍රාථමික සහ ද්විතීක කියන ශ්‍රේණි දෙකට කියනවා යටත් නිලධාරීන් කියලා. යටත් නිලධාරීන් කියනවා. විදායක සහ තෘතීක සේවාවලට අපි කියනවා මාණ්ඩලික නිලධාරීන් කියලා. මාණ්ඩලික නිලධාරීන් කියලා. මුදල් රෙගුලාසි යටතේදී අපි හඳුන්වගන්නේ රාජ්‍ය සේවයේ ස්තරයන් ටික මෙන්න මේ ආකාරයෙන්. එතකොට යම් ආකාරයක දැන් එතකොට ඊට පස්සේ අපි බලනවා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ එක වැඩක්වත් පාස් වෙලා විභාගකින් එන අය. එතකොට ඒ අය ලංකාවේ සියලුම රාජ්‍ය සේවය අතර වැටුප් සමාන වැටුපක තමයි පිළිටවන්න මේ අය මේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා නැත්නම් අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කරමින් ඉන්නේ. ඒ අය ඊට වඩා උඩට දාන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. පහළට දාන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඊළඟට උසස් පෙළ සමත් ආකාරයේ යම් රජයේ තනතුරකට ගන්නවා නම් ඒ සියලු තනතුරු වලට එකම වැටුප් විභාගයක් ඇති කරන්න තමයි ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් සහ මහා භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙනරාල්ගේ එකඟතාවය දෙන්නේ. එතකොට උසස් පෙළෙන් යම් රැකියාවකට ගත්තොත් ඒ සියලු දෙනා එකම වැටුප් මට්ටමක එකම එකේ ඉංග්‍රීසි අකුරු වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ග්‍රාම නිලධාරීන් කළමනාකරණ සේවා නිලධාරීන් ගත්තොත් MN කියන වැටුප් තලවලට යන්නේ. මැනේජ්මන්ට් කියන්නේ. ගුරුවරුන් ගත්තොත් GE කියන වැටුප් තලයෙන් එන්නේ ගවර්න්මන්ට් এডুকেෂන් කියන්නේ. පොලිසිය ගත්තොත් රෙගියුලර් සර්විස් කියලා RS කියන වැටුප් තලයෙන් තමයි පොලිස් නිලධාරීන් එන්නේ. මේ ආදි වශයෙන් එක එක අයගේ ඉංග්‍රීසි අකුරු කෝඩ් එක වෙනස් වුණාට මේ බඳවා ගැනීමේ අධ්‍යාපන සුසුකම් මත එක වැටුප් තලයක පිහිටවන්න තමයි මේ අය කටයුතු කරන්නේ. ජාතික වැටුප් කොමිෂන් සභාව එකම වැටුප් තලයක් පිළිබඳව මේ ආයතන ජෙනරාල් සහ මහා භාණ්ඩාගාරයේ කටයුතු කරන්නේ. එතකොට මේක තමයි මේ ආයතන සංග්‍රහයේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට එක වෙනස් වෙනවා නම් අන්න විෂමතාවයක් පිළිබඳව අපිට අදහසක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මෙතෙන්දි කතා කරන්නේ මේ ආයතන සංග්‍රහයේ 7 වැටුප් කියන විෂය පිළිබඳව ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මහා භාණ්ඩාගාරයේ අය
එහෙම ගැන කියනවා. මේක කියනවා එසේ අනුමත කළ ගාස්තු හා වැටුප් පරිමාණ ඇස්තමේන්තු වෙනස් ගාස්තු පරිමාණව සඳහන් වූ පමණින් අනුමත ගාස්තු පරිමාණ වෙනස් නොකළ යුතුය කියලා ඔවුන්ට උපදෙස් දෙනවා. ඊළඟ මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ඇති කරන ලද වැටුප් පරිමාව නියමව නැති අලුත් අනතුරු වැටුප් පරිමාණ නියම කිරීම සඳහා වන සියලුම යෝජනා මේ කටයුතු පූර්ව එකඟතාවය නොමැතිව ඊළඟ මුදල් වර්ෂයේ ඇස්තමේන්තුවට ඇතුළත් කරන්න බැහැ කියලාත් කියනවා මේ අයගේ එකඟතාවයකින් තොරව. ඊළඟට කියනවා යම් වැටුපක් ප්‍රතිශෝධනය කළ විට එසේ කළ යුතු බවට කරන ලද නියෝගයේ අන් අයුරකින් නිශ්චිත වශයෙන් සඳහන් කොට ඇතනම් ප්‍රතිශෝධිත වැටුප ක්‍රියාත්මක යුත්තේ එම ප්‍රතිශෝධනය කළ දිනේ සිටයි. යම් ප්‍රතිශෝධනයක් වෙනසක් කළා නම් ඒ වෙනස් කරන දිනේ ඉඳලා තමයි වැටුප ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි ආයතන සංග්‍රහය කියන්නේ. ඒ වගේම කියනවා නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණ කිසිම කාල පරිච්ඡේදයක් සඳහා නිලධාරියෙකුට කිසිම මුදලක් වැටුපක් නොගෙවිය යුතුය. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමටත් ඔහුට කටයුතු කරන්න ඕනේ කියනවා. ඒ වගේම වැඩතහනම් කළ නිලධාරියෙක් සම්බන්ධයෙන් ඉන්නවනම් ඉන්ටර්ඩික් කරපු කෙනෙක් ඉන්නවනම් මේ ආයතන සංග්‍රහයේ 7 ගැන කතා කරනවා. එතෙන්දී 7 කියන්නේ වැඩතහනම් කිරීම සම්බන්ධ වැඩතහනම් කරන නිලධාරියෙකුට ගෙවිය යුතු වැටුප සම්බන්ධයෙන් ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මේ සාමාන්‍ය තත්ත්වයේදී කියන්නේ. ඒ වගේම සිය තනතුර අත්හැර ගිය නිලධාරියෙකු තනතුර අත්හැර ගිය දින සිට කිසිම වැටුපක් හිමි නොවේ. එසේම ඔහු රජයට ගෙවිය යුතු කවර හෝ මුදලක් මේ ඔහුට ලැබෙන්න තියෙන මොකකින් හරි අය කරගන්න කටයුතු කරන්න ඕනේ කියන එකත් මේ සම්බන්ධයෙන් කියනවා. එතකොට අපි බලමු මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු තවත් කරුණු කීපයක් තියෙනවා. ඒක තමයි මේ මාසයකින් කොටසක් සඳහා නැත්නම් වර්ෂයකින් කොටසක් සඳහා වැටුප ගණනය කරන්නේ කොහොමද කියලා. මේකට හේතුව තමයි ඔබ ආයතන ප්‍රධානියෙක් විදිහට ඉන්නකොට එහෙම නැත්නම් ඔබ ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්, ඔබ සැලසුම් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්, පරිපාලන සේවයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. වර්ෂයක හෝ මාසයක කොටසක් සඳහා වැටුප ගණනය කරන්නේ කොහොමද කියලා ඔබට යම් අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපි හිතමුකෝ මෙහෙම ඔබගේ පත්වීමේ දිනය අලුතෙන් රාජ්‍ය සේවයට එන ඔබගේ ආයතනයේට අලුත් ගුරුවරයෙක් එහෙම නැත්නම් අලුත් නිලධාරියෙක් ඔහු එන්නේ යම්කිසි වර්ෂයක අපි හිතමු 2020 මාර්තු මාසයේ 10 වෙනිදා තමයි රාජකාරියට එන්නේ. දින තමයි ඔහු රාජකාරියට ඔහුගේ පත්වීමේ දිනය පළමු පත්වීමේ දිනය වෙන්නේ. එතකොට දැන් මාර්තු මාසයේ ඔහුට හෝ ඇයට මේ වැටුප ගෙවන්න. මාර්තු මාසයේ වැටුප දැන් සකස් කරන්නේ කොහොමද? ඒක තමයි මාසයේ කොටසක් සඳහා. මොකද මේක දැනගන්න ඕනේ වැටුප් රහිත නිවාඩු යන දිනවලට වැටුප් ගෙවීම සම්බන්ධයෙන්. දැන් එහෙම දන්නේ නැති කෙනෙක් එහෙම හිටියොත් එහෙම මේ වැටුප් රහිත දිනයන් එහෙම නැත්නම් මේ වැටුප් රහිත අවස්ථාවකදී ඔහුගේ වැටුප ගණනය කරන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. එතකොට ඔහුට මාසයේ වැටුප හිමි වෙනවද? සියලු දීමනා හිමි වෙනවද? ඒවා පිළිබඳව දැනගන්න. දැන් එතකොට මේ අප්‍රේල් මාසේ මාර්තු මාසේ 10 එන කෙනා 10 තමයි වැඩ බාරගත්තේ. එහෙනම් ඔහුට මාර්තු මාසෙම වැටුප හිමිද? නෑ. පළවෙනි දවස් 9 ඔහු රජයේ සේවකයෙක් නෙවෙයි. එහෙනම් ඔහුට වැටුප හිමි වෙන්නේ 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා. 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ගත්තොත් මෙන්න මේ අදහස තමයි තියෙන්නේ. අපි හිතමු ඔහුගේ වැටුප මාසික මූලික වැටුප ඒ විවිධ වැටුප් තල තියෙනවා. ඒ වැටුප් තලයත් එක්ක ගත්තොත් අපි ගත්තොත් මාසික මූලික වැටුප අපි හිතමු ඔහුගේ මාසික මූලික වැටුප 30000යි කියලා. රුපියල් 30000යි කියලා නැත්නම් 31000යි කියලා ගන්න. ඕකේ. ලේසි 31000 ගත්තා. 31000යි. එතකොට මාර්තු මාසේ දින කීයක් තියෙනවද? 31ක් තියෙනවා. එහෙනම් දෛනික වැටුප හොයන්න අපි ඒ අදාළ මාසේ දින ගණනින් බෙදනවා. ඔහු දැන් සේවයට වාර්තා කරපු දින මොකක්ද? 31කින් අඩු කරන්න ඕනේ. 31කින් අඩු කරන්න ඕනේ කීයද? 10 ඇවිල්ලා.
කියන්නේ 10ක් අඩු කරන්නේ නැහැ. 10 වෙනිදා ඔහු අත්සන් කරාගෙන 10 ඔහු රජයේ සේවකයෙක් වුණා. 9 වෙනිදා රජයේ සේවකයෙක් නෙවෙයි. නම් දින 9ක් තමයි ඔහුගේ අඩු වෙන්නේ. දින 9ක් තමයි ඔහුගේ අඩු වෙන්නේ. එහෙනම් මෙන්න 2020 මාර්තු මාස වැටුප. එහෙනම් 31 10න් බෙදුනහම 1000යි. එහෙනම් 1000 වැඩි කිරීම 31න් 9ක් අඩු කළාම 22යි. 22 1000න් බෙදුන වැඩි වුණාම රුපියල් 22000ක් තමයි උට මාර්තු මාස වැටුප හම්බ වෙන්නේ. මාර්තු මාස වැටුප හම්බ වෙන්නේ 22000යි. දැන් මේ රස්සාවටම තව කෙනෙක් එනවා කියලා හිතන්නකෝ පෙබරවාරි මාසේ 15. තව මේ A කියන කෙනා තමයි මේ ආවේ. B කියන කෙනා මේ ඇවිල්ලා තින්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් 5 තමයි ඔහු රාජකාරියට වාර්තා කළේ. අප්‍රේල් 5 වෙනිදා. එහෙනම් B ගේ අප්‍රේල් වැටුප හදන්න වෙන්නේ B ගේ අප්‍රේල් වැටුප 31000ක් නේ ඔහුගේ මූලික වැටුප කියන්නේ. 31000 බෙදනවා කීයද? 31න් නෙවෙයි බෙදන්නේ. එතෙන්දී 31000 බෙදන්න ඕනේ 30න්. ඇයි? අප්‍රේල් මාසයේ සඳහා තියෙන දින 30යි. එහෙනම් දින 30න් බෙදුවා වැඩි කරන්න ඕනේ දින ගණනේ 30න් අඩු කරන්න ඕනේ කීයද? 5ක්ද? නෑ 5ක් නෙවෙයි 4ක්. හේතුව 5 වෙනි දහුව වැඩට ඇවිල්ලා තියෙනවා. 4ක් අඩු කරනවා. එතකොට ඔහුගේ වැටුප කියන්නේ 31000 බෙදීම 30 වැඩි කිරීම 30න් 4ක් අඩු වුණේ පස්සේ කීයද? 26යි. 26යි. මෙන්න මේක තමයි ඔහුගේ අප්‍රේල් මාසයේ B කියන පුද්ගලයාගේ වැටුප. ඔහු පෙබරවාරි මාසයේ ආවා නම් එහෙනම් යම් දිනයක ආවා නම් එහෙනම් මේ 31000 බෙදමු අපි 30න් ඒක වැඩි කරමු 26න්. එතකොට උට එනවා 26866ක්. 26866යි 767. මේකේ අප්‍රේල් මාස වැටුප. මෙන්න මේ ආකාරයෙන් තමයි අදාළ වැටුප් සකස් කිරීම මාසකින් කොටසක් සඳහා වැටුප සකස් කරන්නේ මේ විදිහට එන්නේ. එතකොට මුල්පත් වීමේ දිනේදී මුල්පත් වීමදී ඕනම රජයේ නිලධාරියෙකුගේ පළවෙනි මාසේ වැටුප ගණනය වෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් එහෙනම් ඔබ ඕනම කෙනෙක්ගේ වැටුප් වර්ධක දිනය තියෙන මාසය වැටුප් වර්ධක දිනය තියෙන මාසෙදී ඔබගේ වැටුප ඔබට සකස් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ මාසයක කොටසක් සඳහා වැටුප ගණනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔබ අභ්‍යාස කීපයක් කරලා බලන්න. එතකොට ඔබට මේ මාසයක කොටසක් සඳහා ලැබෙන වැටුප ගැන යම් අදහසක් තියෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ කවුරු හරි නෝපේ කියා කියලා වැටුප් රහිත නිවාඩු. දැන් වැටුප් රහිත නිවාඩු කියන්නේ මොනවද කියන එකත් මම ඔබට පසුව කියලා දෙන්නම්. දැන් කවුරු හරි වැටුප් රහිතව හිටියා. වැටුප් රහිත නිවාඩු යටතේ හිටියා. එහෙම වුණා නම් එහෙම ඔහු හෝ ඇයගේ වැටුප සකස් වෙන්නේ කොහොමද? එතකොට අපි දන්නවා දැන් වැටුප් රහිත නිවාඩු දින ටික කීයද කියලා බලලා අඩු කරන්න. අඩු කළාම අර මාසේ අර මම මීට පෙර ගැටලුවේ කිව්වේ මාර්තු මාසේ 2020 මාර්තු 10 ආපු කෙනාගේ පඩිය කොහොමද හැදුවේ? අන්න ඒ වගේ එයා අදාළ වැඩ කරපු නෝපෙගිය දින ගණන ටික අතහැරලා තමයි ඉතුරු කාල සීමාවට වැටුප ගණනය කරන්න ඕනේ. මම ඒකත් මේකේ ඔබට කියලා දෙන්නම්. ඔබට ඒ ටික කියලා දෙනකොට ඔව් ඒ ටිකත් මම මෙතෙන්දී සඳහන් කරන්නකො මේ නෝපේ නැත්නම් වැටුප් රහිත නිවාඩු කියන જાතිය සම්බන්ධව වැටුප සම්බන්ධව කොහොමද වෙන්නේ කියලා. දැන් අපි හිතමු යම්කිසි ගුරුවරයෙක් වේවා විදුහල්පතිවරයෙක් වේවා එහෙමත් නැත්නම් වෙනත් රජයේ නිලධාරියෙක් වේවා පරිපාලනයේ කටයුතු කරන්න නම් ඔබ කළ යුතු දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඔබගේ නිලධාරී මේ නිවාඩු සම්බන්ධව වැටුප් රහිත නිවාඩු යනවද නැද්ද කියන තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වෙන්න. වැටුප් රහිත නිවාඩු කියන්නේ මොනවද කියලා දැනුවත් වෙන්න. දැන් වැටුප් රහිත නිවාඩු කියන්නේ මොනවද?
වැටුප් රහිත නිවාඩු කියලා කියන්නේ යම්කිසි නිලධාරියෙක්ගේ සියලුම වර්ෂයේ නිවාඩු අවසන් වුණයින් පස්සේ. යම්කිසි රජයේ නිලධාරියෙක් ඉන්නවා. ඔහුගේ සියලුම නිවාඩු මේ අදාළ වර්ෂයේ සියලුම නිවාඩු අවසන් වෙනවා. රජයේ සාමාන්‍ය නිලධාරීන්ට තියෙනවා අනියම් නිවාඩු, විසිඑකක් සහ විවේක නිවාඩු 24ක් විදිහට 45ක්. ගුරුවරුන්ට ඊට වඩා වෙනස් ආකාරයකින් තියෙන. ඒගොල්ලන්ට අර මාස 3ක් සම්බන්ධව එහෙම නැත්නම් අර පාසල් නිවාඩු කාලයන් තියෙන නිසා ඒගොල්ලන්ට මේ අනියම් නිවාඩු 21 තියෙනවා. විවේක නිවාඩු 21ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒකත් පිළිබඳ නිශ්චිත වන ආයතන සංග්‍රහය තියෙන්නේ. මම ගුරුවරුන්ගේ නිවාඩු ගැන කතා කරනකොට ඒ පිළිබඳ වෙනම ඔබට පැහැදිලි කරන්නම්. අපි නිකන් දල වශයෙන් ගමුකෝ. එතකොට මේ ඔබගේ පාසලේ ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු තියෙන්නේ මේ විදිහට. ඒ අය ඉස්කෝලේ නිවාඩු කාලේ එහෙම නැත්නම් පාසල් නිවාඩු කාලවලදී ඒගොල්ලෝ පාසලට ඇවිල්ලා වැඩ කරන්න ඕනේනේ. අන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු තියෙන්නේ මෙන්න මේ සම්බන්ධ. ඒකට අපි හිතමු මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඒවා එහෙම නැත්නම් රජයේ සේවයේ ඉන්න වෙනත් රජයේ කාර්යාලයක අධ්‍යාපන කාර්යාලයේ ඉන්න කළමනාකරණ සහකාර මහත්මයෙක් වෙන්න පුළුවන්, ආකාශ මහත්මයෙක් වෙන්න පුළුවන්. මේ කවුරු හරි මේ විදිහට නිවාඩු වැටුප් රහිත නිවාඩු පිළිබඳව යනවා. නැත්නම් ගුරුවරයෙක් තමන්ගේ නිවාඩු වල වැටුප් රහිත නිවාඩු යන්නේ කොහොමද? එහෙම යන්නේ මෙහෙමයි. යම්කිසි කෙනෙක් වර්ෂයට තමන්ට හිමි සියලු නිවාඩු ලබාගෙන අවසන් වෙලා නම් වර්ෂයේ තමන්ට හිමි සියලුම නිවාඩු ලබාගෙන අවසන් වෙලා නම් ඔහු හෝ ඇයගේ අර ඊට පස්සේ එන දවස ඔහුට මේ මාසේ හිමි නිවාඩුවක් නෙවෙයි. එහෙනම් ඒකට වැටුප් ගෙවන්න බෑ. හැබැයි එහෙමම පෙළඹෙන්නත් යන්න එපා. මොකද අපි පහුගිය වසරවල යම් නිවාඩු ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනවා නම් ඉතිරි කරගෙන තියෙනවා නම් ඒ ඉතිරි කරගෙන තියෙන නිවාඩු අපිට පාවිච්චි කරගන්න පුළුවන් ඉක්ුත් නිවාඩු විදිහට. අපි පහුගිය වර්ෂවල යම් වර්ෂයක අපි මේ විවේක නිවාඩු නැත්නම් අසනීප නිවාඩු ඉතුරු කරන් තියෙනවා නම් අදාළ වර්ෂයේ සියලුම නිවාඩු අවසන් වුණේන් පස්සේ අපිට පුළුවන් අර පෙර අවුරුද්දක තිබ්බ විවේක නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු කියලා ඉතුරු වෙච්ච නිවාඩු තියෙනවා නම් අන්න ඒවා මේ අවුරුද්දට ගන්න පුළුවන්. එතකොටත් නෝපෙනේ මේ යන්නේ වැටුප් රහිත නිවාඩු නෙවෙයිනේ. අර පහුගිය කාලෙක තිබ්බ ඒවා තමයි මේ ගන්න. අපි ඒවට කියනවා ඉක්ුත් නිවාඩු කියලා. ඒ ඉක්ුත් නිවාඩු පිළිබඳව මම මගේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් ඔබට ලින්ක් කරන්නම් මේකේ. එතකොට මේ ඒවා පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න. එතකොට ඒවා පිළිබඳව යම් දැනුවත් වීම අනිවාර්යෙන් විය යුතුයි. එතකොට මෙන්න මෙහෙම ඉක්ුත් නිවාඩුත් ගන්න නැත්තම් ඉක්ුත් නිවාඩු අපි දෙන්නේ නිලධාරියා ඉල්ලුවොත් තමයි ඉක්ුත් නිවාඩු දෙන්නේ. නිලධාරියාගේ ඉක්ුත් නිවාඩු ඉල්ල ගන්න විදියකුත් නැහැ. මේ මිනිස්සයා හැමදාම නිවාඩු අරගෙන. පහුගිය අවුරුද්දවල ඉතුරු කරගත්තු නිවාඩුවකුත් නැහැ. එහෙනම් මෙන්න දැන් එහෙම 3 දෙනෙක් ඉන්නවා අපේ කාර්යාලේ. එහෙම 3 දෙනෙක් ඉන්නවා අපේ කාර්යාලේ. අපි හිතමු A B C කියලා 3 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ මොකද වෙන්නේ? සැප්තැම්බර් මාසෙ වෙනකොට සියලුම නිවාඩු ලබාගෙන අවසන්. ඒ වගේම මේගොල්ලන්ගේ අතීතයේ ඉතුරු කරගත්තු ඉක්ුත් නිවාඩුත් නැහැ. පසුගිය වර්ෂවල ඉතිරි කරගත් නිවාඩු නොමැත. දැන් ඔන්න වැඩි. දැන් මේ නිවාඩු නෙමෙයි හදන්න යන්නේ. මම ඔබට කියන්න යන්නේ මේ නිවාඩු ගැන නෙවෙයි. මම මේ කියන්න යන්නේ වැටුප් රහිත පඩිය හදන විදිය.
එයා ආපු නැති දවස් ටික කපලා වැටුප හදන විදිහ. එහෙම නැත්නම් ඔබ විදුහල්පතිවරයා විදිහට ඔබගේ පාසලේ මෙහෙම ගුරුවරයෙක් ආපු නැති ඒ නොම්පේ පිළිබඳව තියෙන තොරතුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දන්වන්න ඕනේ. මොකද හේතුව ඔහුට හෝ ඇයට මෙයාගේ පඩියෙන් ඒ වැටුප් රහිත නිවාඩු වෙනුවෙන් වැටුප අඩු කරන්න. ඒක කරන්න විදුහල්පතිවරයා දැනුවත් වෙන්න දන්වන්න ඕනේ. එහෙම නැත්නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඒක දැනුවත් වෙන්න ඕනේ මේ ගැන නිර්දේශ දෙන්න. එහෙම නැත්නම් ඔබ රජයේ ආයතනයක ප්‍රාදේශීය ලේකම් මේ එහෙම නැත්නම් යම්කිසි පරිපාලන අධ්‍යක්ෂකවරයා නම් ඔබට සිද්ධ වෙනවා මේ දැනුම තියාගන්න. ඒ නිසා තමයි දැන් රජයේ සේවකයෙක් විදිහට ඉන්නකොට ඔබ අවම වශයෙන් දැනගන්න ඕනේ මේ මාස 8ක් පඩි ගත්තානේ. අපි අපේ නිවාඩුත් ඉතුරු කරගන්න නැතුව අපි හදිස්සිය හරි නිවාඩු ඔක්කොම ඉවර වෙලා අසනීප වුණොත් අපේ පඩියට වෙන්නේ මේක කියලා. අපේ පඩිය හැදෙන්නේ කොහොමද කියන තොරතුරුවත් අවම වශයෙන් දැනගන්න. ඒක තමයි මෙතෙන්දි මේ මූලාරම්භයක් විදිහට අල්ලලා දෙන්න උත්සාහ කරන්නේ. හරි. දැන් අපි හිතමු දැන් සැප්තැම්බර් මේ ඔක්තෝබර් මාසේ. මේ ඔක්තෝබර් මාසේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 මේ ඔක්තෝබර් මාසේ දවස් ටික අපි හිතමු මේ දවස් වලින් පළවෙනිදා එන්නේ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඔය අතරතුරේ 8 වෙනි බදාදා පෝය රජයේ නිවාඩුව. මෙන්න මෙහෙම තියෙන වකවානුවක තමයි මේ A සහ B සහ C කියන තුන් දෙනා දැන් තමන්ගේ සියලු නිවාඩුත් අවසන් කරගෙන අපේ කාර්යාලයේ ඉන්නේ. එතකොට A කියන මහත්තයා මෙන්න මේ බ්‍රහස්පතින්දා එනවා. ඔහු බදාදා ඇවිල්ලා බ්‍රහස්පතින්දා එනවා. ඊට පස්සේ ඔහු ආපහු එන්නේ 14 අඟහරුවාදා. 14 අඟහරුවාදා. දැන් ඒ කියන මහත්මයාගේ වැටුප් රහිත දින කීයක් වැටුපෙන් අඩු කළ යුතුද? දැන් වැටුපනේ අපි ගණනය කරන්න ඕනේ. ඔක්තෝබර් මාසේ පඩිය හදන්න විදුහල්පතිවරයා නිර්දේශ කරලා යවන්න ඕනේ මේ A ගේ වැටුප් රහිත නිවාඩු මෙන්න මෙච්චර දවස් ටිකක් නිවාඩු වැටුප් රහිතයි. ඒ නිසා ඔහුගේ වැටුපෙන් මෙන්න මේ ටික අඩු කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මෙන්න මෙතන සිකුරාදා ඇවිල්ලා නැහැ 1යි, සඳුදා 2යි, අඟහරුවාදා 3යි, බදාදා පෝය, බ්‍රහස්පතින්දා 4යි, සිකුරාදා 5යි, සෙනසුරාදා ඉඳලා සඳුදා 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් මේක සාමාන්‍ය වැටුප් රහිත නිවාඩු නොවන කෙනෙක්ගේ කියන්නේ සාමාන්‍ය නිවාඩු කෙනෙක්ගේ නම් එයාගේ නිවාඩු වලින් අඩු කරන්න ඕනේ දින 6යි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. වැඩ කරන දින 6ක් තමයි ඔහු හෝ ඇවිල්ලා නැත්නම් අනියම් නිවාඩු 6ක් දෙන්න පුළුවන්. අනියම් නිවාඩු 21කින් දින 6ක් විතර වෙලා තියෙනවා නම් මේ සඳහා අනියම් නිවාඩු 6ක් දෙන්නත් පුළුවන්. එතකොට කෙනෙක් කියේ ආසනීප වෙලානේ ආවේ නැත්නම් ඉතින් මෙඩිකල් එකකුත් අරන්නේ නෙවෙයි. මෙඩිකල් එකක් අරන් ආවට මේක අනියම් නිවාඩු තමයි. නිලධාරියාගේ අනියම් නිවාඩු ඉතුරු වෙලා තියෙනවා නම් මෙඩිකල් එකක් අරන් ආවා කියලා දින 6ක් දක්වා නිවාඩු අනියම් නිවාඩු වලින් අඩු කරනවා මිසක් වෛද්‍ය නිවාඩු වලට අත ගහන්න යන්න එපා. මොකද වෛද්‍ය නිවාඩු ඉතුරු වුණාම පස්සේ අවුරුද්දකදී හරි ආපහු ගන්න පුළුවන්. අනියම් නිවාඩු ආපහු ගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න නිවාඩු සම්බන්ධ දින ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ
12 වෙනි පරිච්ඡේදයේ අනියම් නිවාඩු ගැන වෙනම කියලා තියෙනවා. මගේ අර YouTube එකේ තියෙන නිවාඩු පිළිබඳ වීඩියෝ ටික ඔබ නැවත අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඔබට මේ නිවාඩු ගැන යම් අදහසක් ඒක ගනි. මම මේ මොහොතේ කතා කරන්නේ වැටුප් ගැන. එහෙනම් ඒකේ වැටුප් රහිත නිවාඩු එක විදුහල්පතිවරයෙක් ලියලා යනවා 1 2 3 4 5 6යි කියලා. එතකොට දින 6ක් තමයි පඩියෙන් අඩු කරන්න හම්බ වෙන්නේ. තව කෙනෙක් කියනවා නෑ. ඒ ආවේ නෑ මෙන්න මේ සිකුරාදා දිනේ. ඒ වගේම ඔහු ආවේ නෑ මෙන්න මේ සඳුදා දිනේ. ඒ නිසා ඔහුගේ වැටුප් රහිත නිවාඩු මෙන්න මේ ටික ඔක්කොම ඒ දින දෙකද ඇතුළත්ව කියලා. එහෙනම් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඒකේ වැටුප් රහිත නිවාඩු දින 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 11යි කියලා කියනවා. දැන් හරිද? හරියටම හරි. එහෙනම් මේ ඔක්තෝබර් මාසේ දවස් 31ක් තියෙනවනේ. එහෙනම් ඔක්තෝබර් මාසේ ඔහුගේ වැටුප අපි හිතමු මේ ගුරුවරයා ඔක්තෝබර් මාසේ ඔහුගේ වැටුප රුපියල් 43000ක වැටුපක් ගන්න කෙනෙක් කියලා. 43000 බෙදනවා එහෙනම් 31කින් වැඩි කරනවා 31 ඍණ 11කින්. ඒ වැටුප් රහිත නිවාඩු 11යි. එහෙනම් 43000 බෙදනවා 31කින් 31කින් 11ක් අඩු කළාම 20යි. වැඩි කරනවා 20න්. එහෙනම් ඔහු නිවාඩු ඔක්කොම අවසන් කරගෙන ඒ නිසා දවස් 11ක් නෝපෙ ගිහින් වැටුප් රහිත නිවාඩු එයින්ද 43000 බෙදනවා 31කින් ඊට පස්සේ දවස් 20ක විතරයි ඔහුට වැටුප හම්බ වෙන්නේ 20න් වැඩි කළාම ඔහුට හම්බෙන්නේ 27741යි 27741.94යි මේක තමයි ඔහුගේ වැටුප් රහිත නිවාඩු නැත්නම් නෝපේ දවස් ටික කැපුවාම වැටුප හම්බ වෙන විදිය. දැන් මේක සමහර ගුරුවරු එහෙම වරදවා තේරුම් ගන්නවා මෙන්න මෙහෙම. ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ යන්නෙත් නැහැ. ඉස්කෝලේ පටන් ගන්න දවසේ යන්නෙත් නැහැ. එහෙම වුණාම මේ ඔක්කොම නිවාඩුද කියලා සමහර අය මා මේ නිකන් අදහසක ඉන්නවා. ඉස්කෝලේ පටන් ගන්න යන දවසේ නිවාඩු දෙන දවසේ යන්නෙත් නැහැ. ඉස්කෝලේ පටන් ගන්න දවසේ යන්නෙත් නැහැ. මේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ ඇයට ඔහුට අසනීප වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසේ අසනීප වෙනවා. යන්න බැරුව යනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් සමහර අය හිතාගෙන ඉන්නවා එතකොට මේ ඔක්කොම නිවාඩු කියලා නෑ. එහෙම අයගේ ඒගොල්ලන්ගේ නිවාඩු තියෙනවනේ. එතකොට මේ දවස් එක නිවාඩුවයි මේ දවස් එක නිවාඩුවයි නිවාඩු දෙකයි. ඒ අයට ප්‍රශ්නයක් නෑ. හැබැයි සියලු නිවාඩු අවසන් වෙච්ච කෙනෙක් වැටුප් රහිත නම් මේ දවස් ගියේ. වැටුප් රහිත නම් මේ දවස සියලුම නිවාඩු ඉවරයි. ඉක්ුත් නිවාඩුත් නෑ. මේ කාලේ අනියම් නිවාඩු ටිකක් ඉවරයි. විවේක නැත්තම් අසනීප නිවාඩුත් ඉවරයි. ඔහු ඉස්කෝලේ එන්නේ නැති දවසක් වුණොත් පඩි කැපෙන දවසක්. පඩි කැපෙන කෙනෙක්. වැටුප් රහිත නිවාඩු විදිහට වැටුප කැපෙන කෙනෙක්. අන්න එහෙම කෙනෙක් මේ දවසේ එන්නේ නැතුව මේ දවසෙත් ආවේ නැත්තම් අන්න ඒ කෙනාගේ මේ ඔක්කොම වැටුප් රහිත නිවාඩු තමයි. ඒ අරුණකොට ඔය ඉස්කෝලේ ගුරුවරු නිවාඩු ගන්න නැහැ නේ හුඟක් අය. ගුරුවරු විදුහල්පතිවරු නිවාඩු ගන්න නැහැ. ඒගොල්ලෝ මොන ක්‍රමයකට හරි ඉස්කෝලේට යනවා. ගිහලා දරුවන්ට උගන්වනවා. ඒ අයගේ කිසි ගැටලුවක් නැහැ. ඒ අය නිවාඩුවක් ගන්න ඉතාම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකට විතරයි. ඉතින් එහෙම කෙනෙක්ගේ නිවාඩු ඉතුරුයි. යම් නිවාඩුත් තියෙනවා, වෛද්‍ය නිවාඩුත් තියෙනවා. එතකොට එයා ඉස්කෝලේ පටන් ගන්න නිවාඩු දෙන දවසේ ගියේ නැහැ. පටන් ගන්න දවසේ ගියේ නැහැ. එහෙනම් අනියම් නිවාඩු දෙකක් දාලා ලිව් චීට් දෙකක් දෙන්න එච්චරයි. දවස් දෙකයි නිවාඩු.
ඒක කවුරු හරි මේ ප්‍රින්සිපල් එහෙම බොරු මාස්ගාත බොරු කියන්න යන්න එපා. ගුරුවරු බය කරන්න බොරු කිව්වහම ඔයගොල්ලෝ විභාග වලට ගිහිල්ලා ලියන්නේ බොරු. ඒතකොට විභාග ෆේල්. ඒ නිසා සත්‍යයත් එක්ක යන්න. කොහෙම මේ ආයතන සංග්‍රහයේ මේවා තියෙන්නේ. ඉතින් මේවා නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. නිවැරදිව දන්නේ නැතුව තව අනිත් අයට මේ බොරු කියලාත් දෙතුවා. මේ ඔයාලා මේ නියම දැන් සමහර මම ආගෙන ගුරුවරු මගෙන් අහනවා සමහරු මේ එතකොට සර් මට ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ යන්න බැරි වුණා. එතකොට පටන් ගන්න දවසේ අනිවාර්යෙන් යන්න ඕනේ නේද? නැත්නම් මගේ ඔක්කොම නිවාඩු නේද? එහෙම නේ. නිවාඩු දෙන දවසේ ගියේ නැහැ එක නිවාඩුවයි. පටන් ගන්න දවසේ ගියේ නැහැ නිවාඩු දෙකයි. නිවාඩු දෙකයි. නෝපේ යනවා නම් වැටුප් රහිතව යනවා නම් තමයි මේ තත්ත්වෙ තියෙන්නේ. ඊළඟට අපි හිතමු B ගැන. ඊළඟට අපි හිතමු B ගැන. එහෙනම් මෙයාගේ දැන් වැටුප් රහිත නිවාඩු තිබුණා 11. මෙයා වැටුප් රහිත නිවාඩු තිබුණා 11. දැන් මේ B කියන කෙනා ගැන හිතන්න. B කියන කෙනා සිකුරාදා එනවා. මේ දවස් 3ේම එනවා. හැබැයි ආපහු එන්නේ අඟහරුවාදා. ආපහු එන්නේ අඟහරුවාදා. දැන් B ගේ වැටුප් රහිත නිවාඩු කීයද? දැන් මෙයා සාමාන්‍ය කෙනෙක් වුණා නම් සාමාන්‍ය නිවාඩු හිමි කෙනෙක් වුණා නම් එයා එන්නේ නැති දවස් 1යි 2යි 3යි 4යි 5යි. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එයාගේ දවස් 5යි නිවාඩු. දැන් මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ. මෙයාගේ නිවාඩු මොකවම්ම නැහැ. සියල්ල ඉවරයි. එතකොට මේ වැටුප් රහිත නිවාඩු වලට පහපත් වෙන්නේ. නිවාඩු තියනවා නිවාඩු දානවනේ. එහෙනම් මේ අයගේ නිවාඩු පටන් ගන්න කවද්ද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ දවසේ ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මොකද අරයට වැඩි එක දවසනේ ඇවිල්ලා තියෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මෙයාගේ වැටුප් රහිත නිවාඩු 10යි කියලා. එහෙම හිතපු දේවල් කරන්න බෑ. හරියට මුළු ලංකාවෙම එකම නීතියක් වෙන්න ඕනේ. හරි? එක රටක් එක නීතියක්. එහෙමනේ අපි හිතුවේ. දැන් අපි තාම හිතන්නේ රාජ්‍ය සේවය එහෙම තියෙනවා කියලා මේ වගේ දේවල් වල. නිලධාරීන්ට බෑ එක එක ඒවා වෙනස් කරන්න. අපි මේක කරන්නේ ආයතන සංග්‍රහය අනුව තමයි මේ වැටුප් රහිත වැටුප ගණනය කරන්න වෙන්නේ මේ නිවාඩු ආපු නැති දවස් ටික කපලා අයින් කරන්න. මෙයා මේ දවස්වල ආවේ නැත්තේ එයාට ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මොකද මේ සෙනසුරාදා විතර රජයේ ආයතනේ වහලා. ඒ හින්දා අපි වැටුප් රහිත නිවාඩු ගණනය කරද්දී වැටුප් රහිත දින පටන් ගන්න වෙන්නේ ආසන්නතම පැමිණිය යුතු දිනේ ඉඳලා. ඊට පස්සේ මෙදිනට ආසන්නතම පැමිණිය යුතු දිනේ දෙක ඇතුළුව මේ දිනට. එහෙනම් B ගේ වැටුප් රහිත නිවාඩු දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි නෙමෙයි 8යි. බලන්න අරයට වඩා එක දවසයි යා රජයේ සේවයේ දිනේට ආවේ නැත්තේ. නමුත් මේ සෙනසුරාදා ඉරිදා දෙකක් අහු වෙච්ච ඉඳ යාගේ වැටුප් රහිත නිවාඩු පටන් ගන්නෙ රජයේ වැඩ කරන දිනේ සිට. රජයේ වැඩ කරන දිනේ සිට. පැහැදිලි? right. ඊට පස්සේ අපි බලමු C කියන පුද්ගලයා. C කියන පුද්ගලයා දැන් ඇත්තටම ඔබ ආයතන සංග්‍රහය කියවුවට ඔබට මේ අදහස මෙහෙම තේරෙන්නේ නැහැ උදාහරණත් එක්ක. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි ආයතන ප්‍රධානියෙක් විදිහට මේක කොහොමද ඇත්තටම අපි ගණන් බලන්නේ කියලා නිශ්චිතව දැනුවත් වෙන්න ඕනේ. මේක උදාහරණ සහිතවත් වැටුප් සකස් කරන හැටි මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව සඳහන් කරලා ඉවලා හදලා දෙනවා. ඒ නිසා ඒ පිළිබඳ යම් අදහසක් ඔබගේ දැනුවත් වීම අනිවාර්යෙන් ඔබ සතු විය යුතුයි. ඊට පස්සේ අපි බලමු දැන් මේ ප්‍රශ්නේ අනුසාරයෙන් මේ දැනුම අනුසාරයෙන් ඔබට ගැටලුවක් විදිහට දෙන්නේ දැන් වාස්තවික ප්‍රශ්නයක් ඔබට හම්බ වෙනවනේ. ඔබට කියනවා ඔබ කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. එතකොට මේ එක ඉස්කෝලේක ABC කියලා 3 දෙනෙක් මේ විදිහට එවනවා. එතකොට මේ අය මෙන්න මේ දවසේ ඉඳලා මේ විදිහට එන්නේ මේ කතන්දරේ කියනවා. කියලා ඔබගෙන් අහනවා Aට Bට සහ Cට හිමි වැටුප් රහිත නිවාඩු සංඛ්‍යාවන් ගණනය කරන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් අපි මේක කියලා උත්තරේ දෙන්න ඉබේ. පරිපාලන සේවය නම් නැත්නම් බෑ.
ඒ හින්දා මේවා මේක ඉතින් මේ අපි ඉතින් ඒවා ඉගෙනගෙන නැහැනේ. අපි ආයතන සංග්‍රහය ඉගෙනගෙන නැහැනේ කියලා හරියන්නේ නැහැ. අපි අවුරුදු 5ක් පඩි ගත්තා. එතකොට මේ වැටුප පිළිබඳව අපි අවුරුදු 5ක් තිස්සේ අපි ගැන දැනගත්තා. ඉතින් අපි නෝපෙකිය නැති බව ඇත්ත. නමුත් අපි අහන පහල අය ගැන බලන්න එපා. එහෙම නෝපේ යන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කොහොමද යාළුවෝ මොකද උනේ යාට කියලා බලන්න ඕනේ. ඒ නිසා මේ දැනුම අවශ්‍යයි. දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ? පණිවාඩු ඔක්කොම මගේ ඉවර වෙලා මට එන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එහෙමනේ අපි හොයලා බලන්නේ. ඉතින් එහෙම හොයලා බලන්න ඕනේ. C කියන කෙනා මෙන්න මේ සිකුරාදා එනවා. මේ දවස් 3ේම එනවා. ඇවිල්ලා යා මේ සඳුදා එනවා. එයාට බීට වඩා එක දවසක් කලින් ඇවිල්ලා. දැන් C ගේ වැටුප් රහිත නිවාඩු වල දැන් ඔබට පැහැදිලි මේ දවස් දෙක අයිති වෙන්නේ නැති බව. දැන් C ගේ වැටුප් රහිත නිවාඩු ආරම්භ වෙන්නේ මෙතනින්. ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ වැටුප් රහිත නිවාඩුව මෙතනින්ද පටන් ගන්නෙ මෙතනින්ද කියන ප්‍රශ්නේ. වැටුප් රහිත නිවාඩුව ආරම්භ වෙන්නේ සීල නිවාඩුව අවසන් වුණයින් පස්සේ ඊළඟට රාජකාරියට එන්න තිබ්බ දවසේ ඉඳලා රාජකාරියට ආපු දවසට කලින් රාජකාරියට එන්න තිබ්බ දවසේ ඉඳන් මේ ආපු දවසට කලින් රාජකාරියට එන්න තිබ්බ දවස. මේ ආපු දවසට කලින් රාජකාරියට එන්න තිබ්බ දවස. එහෙනම් මේ ආපු දවසට කලින් රාජකාරියට එන්න තිබ්බ දවස මෙන්න මේ. ඒ සෙනසුරාදාට දෙන්නේ. ඒ දින දෙකද ඇතුළත් මේ දින සියල්ල. දැන් මේ පොය දවස නිවාඩු කියලා මේක අඩු වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය කෙනෙක් නම් මේක අඩු වෙන්නේ මේකයි 2යි 3යි 4යි. පොය නිවාඩු අතහැරෙනවනේ. සාමාන්‍ය රජයේ නිවාඩු තියෙන කෙනෙක් නම් මේකට දවස් 7. මෙයාගේ දැන් 1යි 2යි 3යි 4යි 5යි. මෙයාගේ වැටුප් රහිත නිවාඩු 5යි. එහෙනම් දැන් මෙයාගේ වැටුප හදන්නේ කොහොමද? මේ ඔක්තෝබර් මාසෙනේ. මේ ඔක්තෝබර් මාසේ වැටුප. එතකොට මෙයාගේ ඔක්තෝබර් මාසයේ වැටුප හදන්නේ දින ඔක්තෝබර් පේක ඔක්තෝබර් වැටුප හදන්නේ දින 31යි 31කින් 11ක් අඩු වෙනවා. මෙයාට දින 20යි. මෙයාගේ 31යි මෙයාගේ දවස් 8ක් අඩු වෙනවා. 31කින් 8ක් අඩු වුණාම 11න් 8ක් 3යි 23යි. මෙයාගේ 31කින් අඩු වෙනවා 5. 11න් 5ක් අඩු වුණාම 26යි. දැන් බලන්න මෙයා ඇත්තටම මෙයාට වඩා එක දවසයි වෙනස. A B ට වඩා එක දවසක වෙනසක් තිබුණේ. C B ට වඩා එක දවසක වෙනසක් තිබුණේ. නමුත් මේ බලන්න මෙයාට දින 26ක පඩි හම්බ වෙනවා. මෙයාට හම්බ වෙන දින 23ක පඩි මේ දවස් දෙකයි C ට වඩා මෙයා දවස් දෙකයි ආවේ. නමුත් මෙයාට දවස් 20ක පඩි තමයි හම්බ වෙන්නේ. එහෙනම් මෙයාගේ දින 20ක වැටුප හදන්නේ කොහොමද? අපි අර කිව්වා. එයාගේ මාසේ මූලික වැටුප බෙදනවා 31කින්. ඔක්තෝබර් මාසේ දින 31ක් තියෙන හින්දා. එතකොට දින 30ක් තියෙන මාසයක් නම් බෙදන්නේ 30ෙන්. දින 28ක් තියෙන මාසයක් නම් බෙදන්නේ 28ෙන්. එහෙනම් මෙතන දින 31ක් තියෙනවා නම් එයාගේ මාසික වැටුප බෙදනවා 31කින් වැඩි කරනවා 20ෙන්. එතකොට ඔන්න එයාගේ ඔක්තෝබර් පඩිය කිව්වා. මෙයාගේ මාසික වැටුප හදන්නේ. එයාගේ මාසික වැටුප මූලික වැටුප අපි දන්නේ එයාගේ කීයද කියලා. ඒ තියෙන මූලික වැටුප බෙදනවා 31කින් වැඩි කරනවා 23ෙන්. මෙයාගේ එතකොට ආරම්භක වැටුප බෙදනවා මාසික වැටුප 31කින් බෙදනවා වැඩි කරනවා 20කින්. දැන් මෙයාගේ දීමනා ටික කොහොමද දෙන්නේ? අපි දන්නන්නේ cost of living නේද? ඒ වගේ දීමනා තියෙනවා. ඒ දීමනත් ඔය විදිහටම බෙදලා තමයි දාන්නේ. දීමනත් මේ මාසික දීමනාව හම්බ වෙන්නේ නැහැනේ. එයා වැඩ කරලා තියෙන දැන් දවස් 20ක විතරයි වැටුප සහිත. එතකොට දීමනත් ඔය විදිහට කප්පාදුවට ලක් වෙනවා. එතකොට ඒ නිසා ඔබ හොඳින් දැනගන්න තමන්ගේ නිවාඩු ඉතුරු කරගන්න. එතකොට මෙහෙම වැටුප් රහිත නිවාඩු යන්න වෙන්නේ නැහැ. එතකොට අර වැටුප් රහිත නිවාඩු මේ වගේ යන වැඩ කරන ප්‍රමාණය අඩු ඒ වගේ කෙනෙක් නම් අර වැටුප් පර්ධකේ උපයා ගැනීම පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා ඊළඟ අවුරුද්දට යනකොට වැටුප් පර්ධකේ අපි නිර්දේශ කරනවද නැද්ද කියන එක. එතකොට මේ ඔක්කොම අපි කතා කරේ මාසයක කොටසක් සඳහා වැටුප ගණනය කරන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ. එතකොට ඊට පස්සේ අපිට හම්බෙන්නේ වැටුප් සම්බන්ධයෙන් මුල්පත් වීමේදී ගෙවන වැටුප. මම ඒ ගැන වැඩි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
සාමාන්‍යයෙන් මුල්පත් වීමකදී ගෙවන වැටුප කියන්නේ අපි ගැසට් නිවේදනයේදී යම් කිසි තනතුරකට බඳව ගන්නකොට ඒ තනතුරේ ආරම්භක වැටුප තමයි මුල්පත් වීමේදී ගෙවන වැටුප විදියට සලකන්නේ. දැන් මේ ඉන්න අය පරිපාලන සේවයට එන්නේ මුල්පත් වීමද? නෑ. ඔබේ මුල්පත් වීම කියන්නේ ඔබ රාජ්‍ය සේවයට ආපු අවස්ථාව. ඔබ පරිපාලන සේවයට එන්නේ මුල්පත් වීම නෙවෙයි. ඒකින්ද මේ රාජ්‍ය පරිපාලන මේ පරිපාලන සේවයට යනකොට ඔබ 47615 වැටුපේ පිහිටවන්නේ එහෙම නැහැ. ඊට වඩා උඩ ගිය කෙනෙක් ඉන්නවා නම් පහලට කරලා මේක දෙන්නේ නැහැ. අපි ඒක ඉදිරියේදී කතා කරනවා. 7-5ේදී උසස් වීමකදී ගෙවන වැටුප. ඔබට හිමි වෙන්නේ මුල්පත් වීම වැටුප නෙමෙයි. ඔබට හිමි වෙන්නේ උසස් වීමකදී ගෙවන වැටුප. අපි ඒක වෙනම කතා කරමු. මුල්පත් වීමකදී ගෙවන වැටුප කියන්නේ අපි රජයේ සේවයට එනකොට අර මං කිව්වේ වැටුප් තලයේ ගැසට් එකේ ගහලා තියෙනවා කියලා. අන්න ඒකේ ආරම්භක වැටුප තමයි සාමාන්‍යයෙන් මුලින්ම තියෙන වැටුප තමයි මුල්පත් වීමේදී වැටුප කියලා ගෙවන්නේ. හැබැයි එහෙම වෙනස් වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගුරුවරුන්ගේ වැටුප සකස් කරනකොට වැටුප් තලයේ තියෙන වැටුප් තලයේ පටන් ගන්නවා 29000 ගණනක 28000 ගණනක වැටුප් තලයකින් පටන් ගන්නවා. හැබැයි උපාධිධාරී ගුරුවරයෙක් ගන්නේ ඒ වැටුපට නෙවෙයි. උපාධිධාරී ගුරුවරයෙක් ගන්නේ සාමාන්‍ය රජයේ සේවයේ උපාධිධාරියෙක් බඳව ගන්න වැටුප් මට්ටමකට. එතකොට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ ගැසට් කරලා තියෙනවා. එතකොට මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා අර වැටුප් තලය කියලා උපාධිධාරී ගුරුවරයා මේකේ වැටුප් වර්ධක මෙන්න මෙතන පිහිටවනු ලැබේ කියලා සඳහනක් දානවා. එතකොට මොකද වෙන්නේ? ඒ ගැසට් නිවේදනයේම තියෙනවා. එහෙනම් ඒ විදිහට සාමාන්‍ය රජයේ නිලධාරියෙක් අලුතෙන් රජයේ සේවයට බඳව ගන්න ඕනම කෙනෙක් ආරම්භක වැටුපේ පිහිටවන්න ඕනේ. ඊට ඇරුණුකොට යම් කිසි විශේෂ අවස්ථාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයේ සඳහනක් කරලා තියෙන්න ඕනේ ඒ බඳවා ගැනීම තනතුරු සඳහා. එහෙම සඳහනක් කරන්නත් ඒ සම්බන්ධයෙන් මම මුලින්ම කිව්වා භාණ්ඩාගාර අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් සහ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය ඇතිව තමයි ගැසට් නිවේදනයකට ඒක ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් අලුතෙන්ම රාජ්‍ය සේවයට එන කෙනෙක් යම් වැටුප් ලක්ෂක පිහිටවනවා නම් ඒ සම්බන්ධයෙන් අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය ඇතුව යම් තැනක පිහිටවන්න පුළුවන්. ඒක සාධාරණ වෙන්න ඕනේ වැටුප් කමිෂන් එක එකඟ වෙන්න ඕනේ. එහෙම අවස්ථාවක හැර අනිත් සෑම අවස්ථාවෙම අලුතෙන්ම රාජ්‍ය සේවයට එන කෙනෙක්ගේ වැටුප පිහිටවන්නේ ආරම්භක වැටුපේම තමයි. ඊට පස්සේ අපිට හම්බ වෙන ආයතන සංග්‍රහයේ 7-4 කියන එක සහ 7-5 කියලා 7-4 කතා කරන්නේ වැටුප් පරිමාණයක් ප්‍රතිශෝධනය කිරීමේදී ගෙවන වැටුප 7-5 කියන්නේ උසස් කිරීමකදී ගෙවන වැටුප. එතකොට අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පහුගිය විභාග කීපේම පහුගිය ප්‍රශ්න පත්‍ර අරන් බලන්න මෙන්න මේ මාතෘකා දෙක තුන පදනම් කරගෙන ලකුණු ගණනාවක් ඔබගේ පේපර් එක ඇතුලේ තියෙනවා. ලිමිටඩ් එක්සෑම් එකේ. දැන් අධ්‍යාපන පරිපාලන සේවය ලිමිටඩ් එක්සෑම් එකේ මේ අධ්‍යාපනයේ පරිපාලනය සහ කළමනාකරණය කියලා පේපර් එකක් මීට පෙර තිබුණේ නැහැ. මේක තමයි මේ පේපර් එක විදිහට එන්නේ. ඒ නිසා ඔබට මේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි පිළිබඳ ලොකු අවබෝධයක් නොදුන්නට ඔබට යම් කිසි අවබෝධයක්, ඒ කියන්නේ සාමාන්‍ය වැටුප පිළිබඳ, නිවාඩු පිළිබඳ, විනය පරීක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක මේ පරිපාලනය කියන විෂය ඇතුළේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ පාසල් චක්‍රලේඛ ඊළඟට ආයතන සංග්‍රහය යම් ප්‍රමාණයක්, මුදල් රෙගුලාසි වල යම් කිසි ප්‍රමාණයක්, ඊළඟට ඔබ පාසල් සංවර්ධන ගිණුම සම්බන්ධ තියෙන 26/2018 චක්‍රලේඛයේ සහ ඊට අනුශාංගික වූ ඊළඟ චක්‍රලේඛයන්, ඊළඟට භාණ්ඩාගාරයේ විසින් නිකුත් කරන ලද වැටුප් චක්‍රලේඛයන්, මේවා පිළිබඳ යම් අවබෝධයක් මේ පරිපාලනය සම්බන්ධයෙන්, පරිපාලනය හා කළමනාකරණය සම්බන්ධයෙන්, මානව සම්පත් සහ භෞතික සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් යම් මහ විශාල දැනුමක් ඕනේ අධ්‍යාපන පරිපාලන සේවයට යම් දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එන මේ ලිමිටඩ් එක්සෑම් එකේ එන නිලධාරීන්ට මේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සම්බන්ධ ඉතා හොඳ ගැඹුරු දැනුමක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ විෂයන් මේ දෙගොල්ලන්ටම පොදු වෙච්ච යම් කොටස් මම මේ විදිහට සාකච්ඡා කරනවා. ඊට අමතරව අධ්‍යාපන පරිපාලන සේවයේ සහ කළමනාකරණයට තියෙන විෂයන් කොටස් වෙනමම ඔබට පමණක් සාකච්ඡා වෙනවා.
ඒකම ශ්‍රී ලංකා පරිපාලන සේවය ලිමිටඩ් එක්සෑම් එකට තියෙන මුදල් රෙගුලරයිස් ආයතන සංග්‍රහය තියෙන ඉතා ගැඹුරු කොටස් ඒ එක වෙනමම සාකච්ඡා කරනවා. ඉතින් මේ අද මාතෘකාව මම පොදුවේ ගත්තේ පරිපාලන සේවයට මේ සියලුම රාජ්‍ය නිලධාරීන් දැන් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ආදී මේකේ ඉන්න මේ සියලුම දෙනාට පොදු වෙච්ච දෙයක් තමයි වැටුප කියන එක. ඒකට වැටුප කියන එකේදී Taman හැමදෙනාටම පොදු දෙච්ච දෙයක් තමයි වැටුප් වර්ධකය කියන එක. ඊළඟට ආරම්භකයේදී Tamanගේ වැටුප මාසික කොටසක් සඳහා සකස් වෙන එක කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි Tamanගේ සියලු නිවාඩු ඉවර වුණොත් Tamanගේ වැටුපට වැටුප් රහිත නෝපේ යැවෙනවා නම් කොහොමද නෝපේ යැවෙන්නේ කියන එක පිළිබඳ අදහස. දැන් ඔබ ප්‍රසූති නිවාඩු ගිය අය මේ ගැන දන්නවා. ප්‍රසූති නිවාඩු ගිය අය තමන්ගේ පෞද්ගලික ප්‍රසූති නිවාඩු දින 84ක් වැඩ කරන දින 84ක්. දවස් සෙනසුරාදා ඉඳලා රජයේ නිවාඩු දින නැතුව තමයි මේ නිවාඩු ටික අයිති වෙන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ අඩවැටුප් නිවාඩු වෙනකොට මෙන්න මේ ආකාරයට තමයි මේ අඩවැටුප් නිවාඩු ටික එකතු වෙන්නේ. සෙනසුරාදා ඉඳලා පොය සියල්ලත් එක්ක. අඩවැටුප් දින 84ක් ඉවර වුණාම වැටුප් රහිත නිවාඩු 84ක් ප්‍රසූති නිවාඩු ගන්න පුළුවන්. ඒවත් මෙන්න මේ ආකාරයට තමයි එකතු වෙන්නේ. ඒ නිසා මේවා පිළිබඳව YouTube වලට ගිහිල්ලා ඔබ YouTube එකේ සර්ච් කරන්න නන්දන පෙරේරා කියලා. ඊට මගේ YouTube channel එක ඇතුළට ගිහිල්ලා බලන්න. ඒකේ ඔය පල්ලෙහා තියෙනවා ප්‍රසූති නිවාඩු, ඉකුත් නිවාඩු, විශ්‍රාම පූර්ණ නිවාඩු ආදී විවිධ නිවාඩු පිළිබඳව ඒවා මේ පන්තියට එන්න ඕනේ නැහැ. නොමිලේ බලන්න පුළුවන් ඔබට. ඒ YouTube එකට ගිහිල්ලා ඒ සියලුම නිවාඩු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න. මම ඉදිරියේදී ඔබට මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට මේක ඇතුළේ මේ අදාළ ලින්ක් ටික දාන්න ලබන මාසය ඇතුළතදී. එතකොට ඔබට පුළුවන් ඒ ආයතන සංග්‍රහයේ යම් කොටස් ඒ හරහා වර්ණය කරගන්න. ඊට අමතරව මම ඔබට විෂය වෙනමම ඉගෙනීමේ කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මේ වෙනකොට ඔබ දන්නවා මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක මේවා එකිනෙකට මේ ඔක්කොටම වෙනස් විදිහට වර්තමානයේ රජයේ ප්‍රතිපත්ති සකස් වෙලා තියෙනවා. වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වෙලා තියෙනවා. වර්තමානයේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වෙලා තියෙනවා. ඒතර මා බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක රජය විසින් නිකුත් කරන ලද විවිධ චක්‍රලේඛ අනුසාරයෙන් මේ අපි රාජ්‍ය සේවයේ නැත්නම් රාජ්‍ය පරිපාලනයේ අධ්‍යාපන පරිපාලනයේ කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳවත් යම් විෂය කොටස් සාකච්ඡා කරන්න. මොකද අපේ පේපර් එක පිළිබඳව දැන් අපි ශ්‍රී ලංකා පරිපාලන සේවය පිළිබඳ පේපර් එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ළඟ පූර්වාදර්ශ දෙක තුනක් තියෙනවා. ඒ හින්දා පහුගිය ප්‍රශ්න පත්‍ර ටික ඔබත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන පේපර් එකට පූර්වාදර්ශ නැහැ. මේ ගමන තමයි අපි ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන්නේ. ඒතකොට අපිට හිතෙන විවිධ වපසරියන් එක්ක ඒගොල්ලෝ දීලා තියෙන මේ විෂය නිර්දේශයත් එක්ක විවිධ වපසරියන් අපිට සාකච්ඡා කරන්න වෙනවා. මේවා එක්ක තමයි අපි ඉදිරියට අපේ පාඩම් කොටස කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරපු මේ විෂය කොටස මෙතනින් නිමවටපත් කරලා අපි ඉදිරියේදී තවත් පාඩමකින් තවත් විෂය කොටාශයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.